ගන්න නෝට් එක ලියන ගමන් මාත් එක්කම මේ ගණන් හදාගෙන යමු තනියම ගණන් හදන්න අපි මේ විදිහට කරගෙන යමු තමයි මාතෘකාව ලියා ගන්න අපි 18 වෙනි පාඩම කතා කරනවා කියලාද මාතෘකාව ලියා ගන්න වේජීය සංකේත මාතෘකාව ලියා ගන්න වේජීය සංකේත අපි බලමු මොකද්ද වේජීය සංකේතයක් කියන්නේ කියලා වේජීය සංකේතයක් කියන එකට කලින් අපි මුලින්ම බලමු මොකද්ද සංකේතයක් කියන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා සංකේත අපි ගණිතයේදී සංකේත පාවිච්චි කරනවා සංකේත කියන්නේ මෙහෙමයි අර අපි ගණන් එකතු කරන්න ගන්න මෙහෙම මේ එකතු කිරීමේ සංකේතය අඩු කරන්න සංකේත පාවිච්චි කරනවා අපි දන්නව නේද බෙදීම ගුණ කිරීම මේවට අපි කියනවා සංකේත කියලා එකතු කිරීම අඩු කිරීම බෙදීම ගුණ කිරීම ඔය මූලිකම සංකේත හතරක් ඔය වගේ තව ගොඩක් සංකේත තියෙනවා අපිට ගණිතයේදී අපි වීජීය සංකේතවලදී කතා කරනවා මේ එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීමට අමතරව තව කොහොමද සංකේත පාවිච්චි කරන්න අපිට ගණිතයේදී දේවල් පහසු කරගන්න කියලා. හරි මාතෘකාව ලිව්වා වීජීය සංකේත ඊළඟට අනුමාතෘකාවක් ලියා ගන්න අපිට කතා කරන්න තියෙනවා මේ පාඩමේදී ඥාත හා අඥාත භාවිතා කිරීම. අජපති දින බලලා හරියට ලියා ගන්න ඥාත සහ අඥාත භාවිතා කිරීම. මම කියන්නම් මොකද්ද ඥාතයක් කියන්නේ මොකද්ද අඥාතයක් කියන්නේ කියලා. දැනට මාතෘකාව ලියා ගන්න ඥාත සහ අඥාත හඳුනා ගැනීම. ඒතර අර කලින් කතා කරපු සංකේත කියන එකත් මේකටම අයිති වෙනවා. මෙහෙමනේ ඥාතයක් කියලා කියන්නේ අපි දන්න දෙයක්. අපි දන්න දේවල් වලට තමයි ඥාතයක් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් සතියේ දින ගණන. අපි දන්නවා සතියේ දවස් 7යි. අපි මේ දන්න දේවල් වලට කියනවා ඥාතයක් කියලා. එහෙනම් සතියේ දින ගණන ගත්තොත් ඕක ඥාතයක් සතියේ දින 7ක් තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඒ වගේ අපි දන්න දේවල් ජනවාරි මාසයේ දින ගණන. අපි දන්නවා 31ක් තියෙනවා. මේ අපි දන්න දේවල් වලට අපි ඥාත කියලා කියනවා. අපි දන්නේ නැති දේවල් වලට අඥාත කියනවා. මොනවාද දන්නේ නැති දේවල්? මෙහෙම බලන්න. ඔයගොල්ලන්ගේ මිදුලේ තියෙන ගල් කැට ගන්න. දන්නේ නැහැ නේද? ඒක ගණන් කරලා බලන්න බැහැනේ. පහළටත් තියෙනවනේ. ඒ නිසා අපි දන්නේ නැහැ. අපි දන්නේ නැති දේවල් වලට අඥාත කියලා කියනවා. එහෙනම් අපි දන්න දේවල් ඥාත කියලා කියනවා. අපි දන්නේ නැති අපිට ගණනය කරගන්න බැරි. උදාහරණයක් විදිහට ගත්තොත් සමන්ගේ පොත් පැන්සලේ තියෙන පෑන් ගණන. අපි දන්නේ නැහැ. අපි අඥාතයක් කියලා කියනවා. එහෙනම් අපි දන්න දේවල් අපි ඥාත කියලා කියනවා. අපි දන්නේ නැති දේවල් වලට අඥාත කියලා කියනවා. එතකොට අපි ඥාතයක් හඳුන්වන්න නම් අපි දන්න දෙයක් නේ සතියේ දින ගණන. සතියේට දවස් 7ක් තියෙනවා අපිට කෙලින්ම 7 දාන්න පුළුවන්. හැබැයි අපි අඥාතයක් හඳුන්වන්න. අපි දන්නේ නැති දෙයක් හඳුන්වන්න අන්න අපි වීජීය සංකේතයක් පාවිච්චි කරනවා. අඥාතයක් හඳුන්වා දෙන්න තමයි අපි වීජීය සංකේත පාවිච්චි කරන්නේ. මොනවාද වීජීය සංකේත කියන්නේ? මෙච්චරයි හදන්නේ. වීජීය සංකේත කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ කැමති සිම්පල් ලකුණක් අපිට ගන්න පුළුවන්. වීජීය සංකේත විදිහට ඉංග්‍රීසි හෝඩියේ කැමති සිම්පල් ලකුණක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම කියනවා සමන්ගේ පැන්සල් පෙට්ටියේ පෑන් A ප්‍රමාණයක් සිම්පල් A ප්‍රමාණයක් ඇත. එතකොට අපි දන්නේ නැහැ කීයද කියලා. අඥාතයක්. මේ අඥාත වලට තමයි අපි ඉංග්‍රීසි අකුරු දාන්නේ. එහෙනම් සමල්ගේ පැන්සල් පෙට්ටියේ පෑන් සිම්පල් A ප්‍රමාණයක් තියෙනවා. මෙතනදී මට A වෙනුවට කැමති අකුරක් දාගන්න පුළුවන්. මම දාගත්තේ සිම්පල් A. මට තේරුණාට සමන්ගේ පැන්සල් පෙට්ටියේ පෑන් X ප්‍රමාණයක් ඇත. කැමති අකුරක් දාගන්න පුළුවන්. මේ අඥාතයක් හඳුන්වන්න ඉංග්‍රීසි හෝඩියේ කැමති සිම්පල් ලකුණක් අනිවාර්යයෙන්ම සිම්පල් වෙන්න ඕනේ. සිම්පල් ලකුණක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේකේ ලයිව් chat එකේ දාන්න පුළුවන්. මේ ගණනයකට අදාළ ප්‍රශ්න තියෙනවා නම් ලයිව් chat එකේ දාන්න. මම ආපහු තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් නැවත හරි පැහැදිලි කරලා දෙනවා. හොඳයි. ඒ නිසා මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අපිට තියෙන ලයිව් chat එකේ දාන්න පුළුවන්. මට chat එක පේනවා. ඒක නිසා මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකේ දාන්න. හරි. එතකොට අපි කතා කරා ඥාතයක් සහ අඥාතයක් කියන්නේ මොකක්ද කියලා. පොඩි නෝට් එකක් තියෙනවා පොඩ්ඩක් ලියාගන්න එකට. ඥාතයක් කියනෝ
ඥාතයක් යනු අප අගය දන්නා දෙයක් වන අතර ඥාතයක් යනු අප අගය දන්නා දෙයක් වන අතර අප අගය දන්නා දෙයක් වන අතර අඥාතයක් යනු අප අගය නොදන්නා දෙයකි. YouTube එකට join වෙන්න බැහැ කියලා කියනවා මේ browser එකෙන්. හරි. එතකොට අඥාතයක් කියලා කියන්නේ අපි අගය නොදන්නා දෙයක්. ඊළඟට වෙනම පොඩියට ලියා ගන්න අඥාතයක් හැඳින්වීමට වෙනම පහළ පෙළින් ලියා ගන්න අඥාතයක් හැඳින්වීමට ඉංග්‍රීසි හෝඩියේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරක් යොදනු ලැබේ. හරිනේ අපි ඊට ඉගෙන කතා කරේ අඥාතයක් හඳුන්වන්න දෙන්න අපි ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරක් පාවිච්චි කරනවා. අපි ඕකට තමයි කියන්නේ වීජීය සංකේතයක් කියලා. අපිට මේ පාඩමේදී වීජීය සංකේත ගැන තමයි කතා කරන්න තියෙන්නේ. හරි අපි බලමු ඊළඟට කොහොමද එන්නේ කියලා. හරි ඊළඟට අපිට තියෙනවා අභ්‍යාසයක් 19 එක අභ්‍යාසය බලන්න අචුපත පෙරලා ගන්න 19 එක අභ්‍යාසය 89 වෙනි පිටුවේ 19 එක අභ්‍යාසයේ වගුවක් තියෙන මෙහෙම බලගන්න වගුවක් තියෙනවා ඒ වගුවේ තීරු තුනක් තියෙනවා පළවෙනි තීරුවේ ප්‍රකාශනය දෙවෙනි තීරුවේ ඥාතයක්ද අඥාතයක්ද කියලා තුන්වෙනි තීරුව හිස්ව තියෙනවා ඒකේ කරන්න තියෙන මෙහෙමයි බලන්න මම එකක් කියලා දෙන්නම් ප්‍රකාශනයේ තියෙනවා පළවෙනි එක ජනවාරි මාසයට ඇති දින ගණන ජනවාරි මාසයට ඇති දින ගණන අපි දන්නවා මේක ඥාතයක්ද අඥාතයක්ද කියලා දෙවෙනි තීරුවේ ලියන්න තියෙනවා. අපි දන්න දෙයක් නේ ජනවාරි මාසයේ දින 31ක් තියෙනවා. අපි දන්න දෙයක් ඒ කියන්නේ ඥාතයක්. එහෙනම් දෙවෙනි තීරුවට එන්නේ ඥාතයක් කියලා. ඊළඟට තුන්වෙනි තීරුවේ කීයද කියලා. ජනවාරි මාසයේ දින 31ක් තියෙනවා. එහෙනම් තුන්වෙනි තීරුවට එන්නේ 31යි කියලා. අපි දන්න දෙයක් නම් අපි අගය ලියනවා. ඥාතයක් නම් අගය කීයද කියලා ලියනවා. අඥාතයක් නම් කැමති ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අකුරක් යොදන්න පුළුවන්. ටක් ගාලා මට කරලා දෙන්න බලන්න 18 එක අභ්‍යාසයේ වගුව සම්පූර්ණ කරන්න බලන්න මම විනාඩි 5ක් 10ක් දීලා මම මේක හදන්නම් 19 එක අභ්‍යාසයේ තියෙන වගුව ඇදලා සම්පූර්ණ කරන්න බලන්න මම පොඩි වෙලාවක් දෙන්නම් තනියම කරන්න. 18 එක අභ්‍යාසයේ 18 එක අභ්‍යාසයේ වගුවක් තියෙනවා ඒ වගුව කරන්න බලන්න 18 එක අභ්‍යාසයේ තියෙන වගුව සම්පූර්ණ කරමු බලන්න
ඊට ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතන chat එකේ දාන්න පුළුවන්. ඒව නැත්නම් WhatsApp group එකේ හරි දාන්න. මම group එක බලනවා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp group එකේ හරි මෙතන live chat එකේ හරි දාන්න. මම live chat එකයි group එකයි දෙකම බලන එකම තමයි class එක කරන්නේ. හරි. හරි මම තව විනාඩි දෙක තුනක් දීලා කතා කරන්නම් 18 එක අභ්‍යාසයේ තියෙන වගුව සම්පූර්ණ කරන්න මම තව පොඩි වෙලාවක් දෙන්නම් 18 එක අභ්‍යාසයේ වගුව සම්පූර්ණ කරන්න බලන්න හරි මම එක කතා කරන්නම් බලමු අපි මේ වගේ කොහොමද තියෙන්නේ කියලා තාම හදන ළමයි ඉන්නවා නම් හදාගෙන යන්න අනිත් අය බලාගන්න සහ ඔයගලන්ට පස්සේ වීඩියෝ එක පෝස්ට් කරනවා තාපහු සැරයක් මේක බලන්න පුළුවන් මම වීඩියෝ එක අපව කොහොමද ගෲප් එකේ දානවා ඒ නිසා හදන අය ඉන්නවා නම් හදාගෙන යන්න ප්‍රශ්නයක් නැහැ ඊළඟට අපි බලමු මේක කොහොමද එන්නේ කියලා අපි මුලින්ම තියෙනවා ජනවාරි මාසයට ඇති දින ගණන අපි දන්නවනේ ජනවාරි මාසයේ තියෙන දින ගණන දන්නවා එහෙනම් දෙවෙනි තීරුවේ එන්න ඕනේ ඥාතයක් කීයද අගය 31යි තුන්වෙනි තීරුවේ එන්න ඕනේ අගය 31ක් ඊළඟට නිමල්ගේ පොත් බෑගේ ඇති පොත් ගණන අපි දන්නේ නැහැ නේද නිමල්ගේ පොත් බෑගේ ඇති පොත් ගණන අපි දන්නේ නැහැ එහෙනම් අඥාතයක් දෙවෙනි තීරුවේ එන්න ඕනේ අඥාතයක් කියලා අඥාතයක් ඒක නිසා අපි කීයද කියලා දන්නේ නැහැ අඥාතයක් හඳුන්වන්න වීජීය සංකේතයක් පාවිච්චි කරනවා කැමති ඉංග්‍රීසි හොඩියේ සිම්පල් ලකුණක් දාන්න A B C ඔය කැමති ඉංග්‍රීසි හොඩියේ සිම්පල් ලකුණක් දාන්න පුළුවන් ඊළඟට තුන්වෙනි එක ලීටරයකට ඇති මිලිලීටර ගණන ඒකත් අපි දන්නව නේද ලීටරයට මිලිලීටර කීයක් තියෙනවද ලීටර එකක් කියන්නේ මිලිලීටර 1000ක් තියෙනවා එහෙනම් අපි දන්නවා ඒක ඥාතයක් කීයද කියලා ලියවෙන්න ඕනේ 1000යි කියලා එන්න ඕනේ ඊළඟට හතරවෙනි එක 6 ශ්‍රේණියේ ගණිතයේ පෙළ පොතේ වචන ගණන. දන්නේ නැහැ නේ කොච්චර තියෙනවද දන්නේ නැහැ අපිට ගණන් කරන්නත් බෑනේ ගොඩාක් තියෙනවනේ. එහෙනම් 6 ශ්‍රේණියේ ගණිතයේ පෙළ පොතේ තියෙන වචන ගණන අපි දන්නේ නැහැ. අඥාතයක් කැමති සිම්පල් අකුරක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අන්තිමට තියෙනවා ඔබ ඊයේ දිනේ හුස්මගත් වාර ගණන. මතකයිද? ඊයේ දිනේ හුස්මගත් වාර ගණන. ගණන් කරන්නේ නැහැ නේද? එහෙනම් ඒකත් අඥාතයක් කැමති ඉංග්‍රීසි හොඩියේ අකුරක් දාන්න. මේවා හරිනම් හරි වැරදි දාගන්න. කැමති ඉංග්‍රීසි අකුරක් දාන්න අපිට ඒ විදිහට ගන්න පුළුවන්. හරි. ඊළඟට මේ 18 වෙනි පාඩමේ අපිට කතා කරන්න තියෙන අන්තිම එක මාතෘකාව ලියා ගන්න නියත සහ විචල්්‍ය. මේක තියෙන විචල්්‍ය විතරයි. අපි මාතෘකාව ලියා ගමු. නියත සහ විචල්්‍ය.
මාතෘකාවක් ලියා ගන්න. නියත සහ විචල්්‍ය. හරි අපි බලමු මොකක්ද නියතයක් කියන්නේ මොකක්ද විචල්්‍යයක් කියලා කියන්නේ කියලා. මෙච්චරයි කතන්දරේ. නියතයක් කියලා කියන්නේ නියතයි. අගේ වෙනස් වෙන්නේ නැහැ. විචල්්‍යයක් කියලා කියන්නේ අගේ වෙනස් වෙනවා. මොකකද අගේ වෙනස් වෙන්නේ නැත්තේ? මම බලගන්න මම ගන්නවා ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගණන. ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගණන. අද ගත්තත් හෙට ගත්තත් මොන කණ්ඩායම ගත්තත් අපි දන්නවනේ 11යිනේ. ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගණන වෙනස් වෙන්නේ නැහැ. කොහොම ගත්තත් 11ම තමයි. අපි ඕකට කියනවා නියතයක් කියලා. අගේ වෙනස් වෙනවා නම් අපි කියනවා විචල්්‍යයක් කියලා. මොකද්ද අගේ වෙනස් වෙන්නේ? අපිට ගන්න පුළුවන් උදාහරණයක් විදිහට අපි ගමු පොලේ තියෙන එළවලු වල මිල. නේද? එළවලු වල මිල එක එක කඩවලට අනුව වෙනස් වෙනවා. එක එක දවසින් දවසට වෙනස් වෙනවා. මේ අගේ වෙනස් වෙනවා. එහෙම නැත්නම් පොල් ගෙඩි වල මිල. පෙට්‍රල් ලීටර එක මිල. මේ අගේ වෙනස් වෙනවා. අගේ තැනින් තැනට වෙනස් වෙනවා. පොල් ගෙඩි ගත්තොත් ඒ තැනින් තැනට වෙනස් වෙනවා. සමහරවිට පොල් ගෙඩි සයිස් එකෙන් සයිස් එකටත් මිල වෙනස් වෙනවා. මේ අගේ වෙනස් වෙන ඒවාට අපි කියනවා විචල්්‍යයන් කියලා. අගේ වෙනස් වෙන්නේ නැත්නම් අපි කියනවා නියතයන් කියලා. අපි බලමු තව උදාහරණ කිහිපයක්. බලන්න ඔයාලගේ 18 දෙක අභ්‍යාසයේ තියෙනවා ප්‍රශ්න වර්ගයක්. ඒකේ මුලින්ම එක ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක අහනවා විචල්්‍යයක්ද නියතයක්ද කියලා ලියන්න තියෙනවා. අපි ප්‍රශ්නයකින් දෙක තුනක් බලමු. මුලින්ම කියනවා නෙට් බෝල් කණ්ඩායමක සිටින ක්‍රීඩකයන් ගණන. අර ක්‍රිකට් ක්‍රීඩකයෝ ගන්න වගේම මේකත් වෙනස් වෙන්නේ නැහැ නේ නියතයක්. නෙට් බෝල් කණ්ඩායමක සිටින ක්‍රීඩකයන් ගණන. ඊළඟට අපිට තියෙනවා කෙසෙල් කැනක පළමු ඇවරියේ ගෙඩි ගණන. අන්න වෙනස් වෙන්න පුළුවන්. ඒ කෙසෙල් ඇවරියේ එක කැනක තියෙන ගෙඩි ගණන වෙනස් වෙන්න පුළුවන් නේද? ඊළඟට කියනවා දිනක වර්ෂාපතනය. දවසින් දවසට වෙනස් වෙනවා. දිනක වර්ෂාපතනය වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනස් වෙන්න පුළුවන් නම් අපි කියනවා මොකක් කියලාද? විචල්්‍යයක් කියලා. වෙනස් වෙන්නේ නැත්නම් නියතයක් කියලා. එහෙනම් දිනක වර්ෂාපතනය නියතයක්ද විචල්්‍යයක්ද? වෙනස් වෙනවා. ඒක නිසා විචල්්‍යයක් කියලා ගන්න පුළුවන්. ඊළඟට පාසලේ සිසුන්ගේ දිනපතා පැමිණීම වෙනස් වෙනවනේ. එහෙනම් වෙනස් වෙනවා. ඒක අපිට ගන්න පුළුවන් විචල්්‍යයක් විදිහට. ඊළඟට මීටරයකට ඇති සෙන්ටිමීටර ගණන. මොකද වෙන්නේ? කවද කොහොම ගත්තත් මීටරයකට තියෙන සෙන්ටිමීටර් 100යි වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඒක අපි ගන්නවා නියතයක් විදිහට. එතකොට ඔය 18 දෙක අභ්‍යාසයේ තියෙන සමහරක් ඒවා තමයි මම කිව්වේ. ඔය ඉතුරු ටික ගෙදර වැඩි විදිහට ගෙදරදී කරන්න දැන් කරන්න එපා. 18 දෙක අභ්‍යාසයේ ප්‍රශ්න වගේක් තියෙනවා. පළවෙනි එකේ ප්‍රශ්න 12ක් 13ක් තියෙනවා. මේ 13 කරන්න ඉඩ තියාගන්න. එතකොට අපිට ඊළඟට 19 වෙනි පාඩම බලන්න පුළුවන්. ඔයාලට මේක පුළුවන්. අගේ වෙනස් වෙන්නේ නැත්නම් අගේ නියතකයක් නම් අපි කියනවා නියතයක් කියලා. අගේ වෙනස් වෙනවා නම් සැරින් සැරේට දවසින් දවසට අගේ වෙනස් වෙනවා නම් අපි කියනවා විචල්්‍යයක් කියලා. ඒ නිසා 18 දෙක අභ්‍යාසයේ ප්‍රශ්න ටික ගෙදරදී කරන්න. කරලා මම ගෲප් එකට දාන්න ෆොටෝ එකක් දාලා ගෲප් එකට දාන්න. මම හරි වැරදි බලන්නම්. 18 දෙක අභ්‍යාසය ගෲප් එකට දාන්න කරලා මම හරි වැරදි බලලා දෙන්නම්. සහයකේ මොන හරි වැරදි තියෙනවා නම් මම ආපහු පැහැදිලි කරලා දෙන්නම්. අපි ඊළඟට බලමු 19 වෙනි පාඩම. 18 වෙනි පාඩම වගේමයි ලොකු වෙනසක් නැහැ. ඒකෙම කොටසක් තමයි මේ 19 වෙනි පාඩම තියෙන්නේ. මාතෘකාව ලියාගන්න ළමයි වීජ්‍ය ප්‍රකාශන ගොඩනැගීම හා ආදේශය. මාතෘකාව ලියාගන්න වීජ්‍ය ප්‍රකාශන ගොඩනැගීම හා ආදේශය. 19 වෙනි පාඩම වීජ්‍ය ප්‍රකාශන ගොඩනැගීම හා ආදේශය. වීජ්‍ය ප්‍රකාශන ගොඩනැගීම හා ආදේශය. මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් වීජ්‍ය ප්‍රකාශන අපිට ගොඩනගන්න තියෙනවා. අනිත් එක මේ ගොඩනගලා තියෙන වීජ්‍ය ප්‍රකාශන වලට ආදේශයන් ආදේශ කරලා උත්තර ගන්න තියෙනවා. අපි කතා කරමු මේකේ මොකක්ද කියන්නේ කියලා. මාතෘකාව ලියාගන්න වීජ්‍ය ප්‍රකාශන ගොඩනැගීම හා ආදේශය. ආපහු අනුමාතෘකාවක් ලියාගන්න වීජ්‍ය ප්‍රකාශන ගොඩනැගීම.
අපි මුලින්ම වීජ්‍ය ප්‍රකාශන ගොඩනැගීම බලමු ඊළඟට ආදේශය කොහොමද වෙන්නේ කියලා බලමු. මනු මාතෘකාවක් ලියාගන්න වීජ්‍ය ප්‍රකාශන ගොඩනැගීම. අනුමානසිකාවක් ලියාගන්න වීජ්‍ය ප්‍රකාශන ගොඩනැගීම. බලමු අපි කොහොමද වීජ්‍ය ප්‍රකාශනයක් ගොඩනගන්නේ කියලා. මෙහෙමයි. අඥාතයක් එක මේ නොදන්නා පදයක් එක්ක ප්‍රකාශනයක් ගොඩනගනවා. ප්‍රකාශනයක් කියන්නේ මෙහෙමයි. අපි නිකන් උදාහරණයක් විදිහට බලමු. ඉස්කෝලයක් තියෙනවා. මේ ඉස්කෝලේ ගුරුවරු P ප්‍රමාණයක් ඉන්නවා. හරිනේ. ඒ කියන්නේ අපි දන්නේ නැහැ අඥාතයක් හින්දා මම අකුරක් දාගත්තා P කියලා. ඉස්කෝලයක් තියෙනවා මේ ඉස්කෝලේ ගුරුවරු P ප්‍රමාණයක් ඉන්නවා. මේ P කියලා කියන්නේ අඥාතයක් හඳුන්වන්න අපි දාගත්තේ අකුර. අපිට කියනවා මේ ඉස්කෝලේට දැන්ට ගුරුවරු P ප්‍රමාණයක් අපි දන්නේ නැහැ කීයද කියලා. දැන්ට ගුරුවරු P ප්‍රමාණයක් ඉන්න මේ ඉස්කෝලේට තව ගුරුවරු දෙන්නෙක් අලුතෙන් එනවලු. දැන්ට ගුරුවරු P ප්‍රමාණයක් ඉන්න මේ ඉස්කෝලේට තව ගුරුවරු දෙන්නෙක් අලුතෙන් එනවලු. මේකට වීජීය ප්‍රකාශනයක් ගොඩනගන්න. වීජීය කියන වචනේ අහපු ගමන්ම තේරුම් ගන්න ඕනේ මේ වීජීය ප්‍රකාශනයක් කියන්නේ මේ අඥාතයක් සම්බන්ධව නොදන්නා පදයක් එක්ක තියෙන ප්‍රකාශනයක්. මේක අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉස්කෝලේ ගුරුවරු P ප්‍රමාණයක් හිටියනම් තව අලුතෙන් දෙන්නෙක් එනවා නම් අපිට මේකට වීජීය ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. දැන්ට හිටපු ගුරුවරු ප්‍රමාණය P අලුතෙන් තව ගුරුවරු දෙන්නෙක් එනවා. එහෙනම් P ට එකතු වෙන්න ඕනේ තව දෙකක්. මේක තමයි අපිට ලැබෙන වීජීය ප්‍රකාශනය. ගුරුවරු P ප්‍රමාණයක් හිටියා අලුතෙන් තව ගුරුවරු දෙන්නෙක් ආවා. එහෙනම් අපිට ගන්න පුළුවන් වීජීය ප්‍රකාශනය P ධන 2යි කියලා. ඒකෙම මෙහෙම කියනවා. ගුරුවරු P ප්‍රමාණයක් හිටියා අලුතෙන් දෙන්නෙක් එන්නේ නැහැ. මේ හිටපු අයගෙනුත් 5 දෙනෙක් අයින් වෙලා යනවා. අපේ ගන්නවා වීජීය ප්‍රකාශනයක්. ඉස්කෝලේ ගුරුවරු P ප්‍රමාණයක් හිටියා තව ගුරුවරු 5 දෙනෙක් අයින් වුණා. කොහොමද එන්නේ P හිට ප්‍රමාණය P 5 දෙනෙක් අයින් වුණා. එහෙනම් P අඩු කිරීම 5යි. අපිට ඔය විදිහට වීජීය ප්‍රකාශන ලියන්න පුළුවන්. අපි තව උදාහරණයක් බලමු. මන් ළඟ යම්කිසි මුදලක් තියෙනවා. අන්න නොදන්නා පදයක්. මන් ළඟ යම්කිසි මුදලක් තියෙනවා. මේ මන් ළඟ තියෙන මුදලෙන් මම නිගන්නට රුපියල් 10ක් දෙනවා. මන් ළඟ යම්කිසි මුදලක් තියෙනවා. මේ මුදලෙන් මම යාචකයෙක්ට එහෙම නැත්නම් හිඟන්නෙක්ට රුපියල් 10ක් දෙනවා. මන් ළඟ තියෙන මුදලෙන් රුපියල් 10ක් හිඟන්නෙක්ට දෙනවා. මේ ක්‍රියාවට වීජීය ප්‍රකාශනයක් ගොඩනගන්න. මන් ළඟ තිබ්බ මුදලෙන් රුපියල් 10ක් හිඟන්නෙක්ට දෙනවා. එහෙනම් මන් ළඟ තිබ්බ මුදල අපි දන්නේ නැහැ මන් ළඟ කීයක් තිබ්බද කියලා. කැමති ඉංග්‍රීසි සිම්පල් අකුරක් පාවිච්චි කරන්න පුළුවන්. මම ගන්නවා x කියලා. මන් ළඟ තිබ්බ මුදලින් හිඟන්නෙක්ට රුපියල් 10ක් දෙනවා. මොකද උනේ මගෙන් රුපියල් 10ක් අඩු වුණා. එහෙනම් මම ගන්නවා x දින 10යි. අපිට මේ විදිහට වීජීය ප්‍රකාශන ගොඩනගන්න පුළුවන්. අපි බලමු ඊළඟට ඔයාලගෙට තියෙනවා අපි ගානක් හදමු තනියම. මම ඊළඟට කියලා දෙන්නම්. මම විනාඩි 5ක් 10ක් දෙන්නම් ඔයාලට තනියම හදන්න. ඊළඟට මම කියලා දෙන්නම් හැමෝම හදන්න මේක. 19 දෙක අභ්‍යාසය. 19 එක අභ්‍යාසය. ඒකේ පළවෙනියට වගුවක් තියෙනවා ඒක ඕනේ නැහැ. 19 එක අභ්‍යාසය මට හදලා දෙන්න. දෙවෙනි ගාන තුන්වෙනි ගාන දෙවෙනි ගාන වලට තුන්වෙනි ගාන හතරවෙනි ගාන පහ හය හත හය හදනවා. හත අට අපි ගෙදරදී හදමු. 19 එක අභ්‍යාසයේ 3 4 5 6 මෙන්න මේ ගණන් හතර හදන්න බෑ. ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ ළමයි. අභ්‍යාසයේ අංකය ලියලා උත්තරේ දාන්න වෙලා යනවනේ. ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. අභ්‍යාසයේ අංකය දාලා උත්තරේ විතරක් දාන්න.
19 එක අභ්‍යාසයේ 3 4 5 6 ප්‍රශ්න ටික කරන්න. මම විනාඩි 5ක් විතර දෙන්නම්. මම ඊළඟට කියලා දෙන්නම් කොහොමද දෙන්නේ කියලා. මම දැන් තනියම පුළුවන් කට්ටියට 19 එක අභ්‍යාසයේ 3 4 5 6 කරන්න ටික තනියම හදන්න. දහනවේ එක අභ්‍යාසයේ 3 4 5 6 කියන ගණන් ටික හදන්න. ඉවරයි 7 8 ගණන් දෙකක් හදන්න. මම මුලින්ම මේ ටික කතා කරන්නම්. 3 4 5 6 ගණන් 4 හදන්න. ඉවරයි 7 8 ගණන් දෙකක් බලන්න. ප්‍රශ්න ලියන්න එපා. වෙලා ගන්න එපා ප්‍රශ්න ලියන්න. මේකට ප්‍රශ්න අංක දාලා උත්තරේ ලියන්න. අපි බලමු. තම හදන අය ඉන්නවා නම් මේක හදාගෙන යන්න. ඊළඟට මම උත්තරේ දෙද්දි බලන්න හරිද වැරදිද කියලා. වැරදි නම් වැරදි උත්තර නිවැරදි කරගන්න. ඔයාලට වීඩියෝ එක කොහොමද ආපහු දානවා ආපහු බලලා උනත් මෙතන මොන හරි නොතේරෙන තැනක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන්. එනකත් මම ආපහු ඕනනම් තේරෙන්නේ නැති දැනක් තියෙනවා නම් දැන් ලයිව් chat එකේ හරි දාන්න මම ආපහු කියලා දෙනවා. හොඳයි. හරි බලමු අපි 3 4 5 6. ඒ හතර ඉවර නම් 7 8ත් try එකක් දෙන්න. තුන්වෙනි ගාන කියනවා පාසලක ගුරු මණ්ඩලයේ ගුරුවරු පීගන්නක් සිටිති. අර මම කලින් කතා කරපු එකමයි නේද? නවක ගුරුවරු දෙදෙනෙක් පාසලට මම එකෙන් කතා කරා. ගුරුවරු පීගානක් ඉන්නවා. අලුතෙන් තව දෙන්නෙක් ඉස්කෝලේට එනවා. එහෙනම් පී එකතු කිරීම 2යි කියලා එන්න ඕනේ. බලමු හතරවෙනි ගාන. පාසලක ආදි ශිෂ්‍යයන් විසින් පුස්තකාලයට පොත් 100ක් පරිත්‍යාග කරන ලදී. පුස්තකාලයේ තිබූ පොත් ගණන x යයිද සලකා පරිත්‍යාගයෙන් පසු පුස්තකාලයට සම්පූර්ණ පොත් ගන්න. පුස්තකාලයේ පොත් x ප්‍රමාණයක් තිබ්බලු ආදි ශිෂ්‍යයෝ තව පොත් 100ක් දෙනවලු. අපිට විද්‍ය ප්‍රකාශනයක් අහන්නේ පොත් x ප්‍රමාණයක් තිබ්බා තව පොත් 100ක් හම්බ වෙනවා x එකතු කිරීම 100යි කියලා ගන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ මා ළඟ තිබූ මුදලෙන් රුපියල් 10ක් යාචකයෙකුට දුන්නේ මා ළඟ ඉතිරිව ඇති මුදල විජය ප්‍රකාශනය. කැමති අකුරක් ගන්න පුළුවන්. මේකේ අකුරක් දීලා නැහැ. අකුරක් දෙන්නේ නැති නිසා කැමති අකුරක් ගන්න මම ගන්නම් සිම්පල් A. සිම්පල් A වෙන්න ඕනේ නැහැ. කැමති අකුරක් ගන්න පුළුවන්. 10ක් දෙනවා කියන්නේ 10ක් අඩු වෙන්න ඕනේ. A ඍණ 10යි මේකේ A වෙනුවට කැමති සිම්පල් අකුරක් පාවිච්චි කරලා තියෙනවා නම් හරි හොඳයි. ඊළඟට 6 වෙනි ගාන. 6ත් ඉවරයි 7යි 8යි ගණන් දෙකක් බලන්න. 6 වෙනි ගානේ තියෙනවා නිමල්ගේ පියා දවසක ආදායම රුපියල් 750කි. මව ඇයගේ වෙළඳාමෙන් x ප්‍රමාණයක ආදායමක් රුපියල් පියාගේත් මවගේත් දවසක මුළු ආදායම මේ දෙක එකතුව නේද? 750 එකතු කිරීම x. හරිනම් හරි දාගන්න. 7 වෙනි ගානයි 8 වෙනි ගානෙත් මම කියන්නම්. හරි ඒවා හරි දාගන්න. වැරදිව තියෙනවා නම් හදාගන්න. 7 වෙනි ගාන රුවන් බස් නැවතුම්පොළට පැමිණිය මිනිත්තු 10ක් ගත වී ඇත. තවත් මිනිත්තු t වලින් ඔහු යන බසයේ
බස්සේ පැමිණේ ඔහුට බස් නැවතුමේ රැඳී සිටීමට සිදුවන මුළු කාලය. මෙයා බස් නැවතුමට ඇවිල්ලා දැනටමත් මිනිත්තු T කාලයක් ඉඳලා තියෙනවා. මෙයාට තවත් විනාඩි 10ක් බස් නැවතුම් පොලේ ඉන්න වෙනවලු. එහෙනම් T එකතු කිරීම 10යි. 8 වෙනි ගාන පොල් ගෙඩියක මෙල එක්ස්රේ අම්මා ළඟ තිබූ රුපියල් 150න් පොල් ගෙඩියක් මෙලදී ගත් විට ඉතුරු වෙන මුදල. අන්න මේක පටල ගන්න නැතුව හදාගන්න. පොල් ගෙඩියක් රුපියල් x අම්මා ළඟ තිබූ මුදලෙන් අම්මා ළඟ තිබ්බ රුපියල් 150න් පොල් ගෙඩියක් තමයි ගන්නවා කියලා කියන්නේ. අම්මා ළඟ තිබුණු රුපියල් 150න් පොල් ගෙඩියක් මෙලදී ගත්තොත් ඉතිරි වෙන මුදලට ප්‍රකාශනයක්. එතකොට මේකේ පොල් ගෙඩියක් x නම් අම්මා ළඟ 150ක් නම් තියෙන්නේ x ඍණ 150ද එන්න ඕනේ නැත්නම් 150 ඍණ xද. අම්මා ළඟ 150ක් තියෙනවා මේ 150න් තමයි පොල් ගෙඩියක් ගන්නෙ. එහෙනම් 150න් අඩු වෙන්න ඕනේ x ප්‍රමාණයක්. මේක x ඍණ 150 තිබ්බත් වැරදි. අම්මා ළඟ තිබ්බ මුදලෙන් තමයි පොල් ගෙඩියක් ගන්නෙ. දැන් ඉතුරු වෙන ගාන අහන්නේ. අම්මා ළඟ 150ක් තිබ්බා පොල් ගෙඩියක මිල x අපි දන්නේ නැති මිලක් අඥාතයක් x කියලා අර දීලා තිනවා ගානේ. එහෙනම් 150 ඍණ x කියලා ප්‍රකාශයක් එන්න ඕනේ. අපිට මේ විදිහට බීජීය ප්‍රකාශන ගොඩනගන්න පුළුවන්. අපිට ඊළඟට තියෙනවා මේ බීජීය ප්‍රකාශන වලට අගයන් ආදේශ කිරීම. මේ පාඩමේ තියෙන අන්තිම මාතෘකාව ලියා ගන්න. මේක වැරදිව තියෙනවා නම් හදා ගන්න. මාතෘකාව ලියා ගන්න. සහ මේක මොනවද තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න. ගෲප් එකේ හරි chat එකේ හරි අහන්න තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ලියා ගන්න මාතෘකාව අපිට මේ පාඩමේ අන්තිම මාතෘකාව ලියා ගන්න ආදේශය. මාතෘකාව ලියා ගන්න ආදේශය. හරි බලමු මොකක්ද ආදේශය කියන්නේ කියලා. ආදේශය කියන්නේ මෙහෙමයි. ගානේ එයාලා අපිට බීජීය ප්‍රකාශනයක් දීලා තිනවා නැත්නම් අපිට බීජීය ප්‍රකාශනයක් හදාගන්න පුළුවන්. මෙහෙම බලාගන්න. මම ගන්නවා බීජීය ප්‍රකාශනයක් ගානේ දීලා තියෙනවා x එකතු කිරීම 5 කියලා. හරිනේ. ඒගොල්ලෝ අපිට බීජීය ප්‍රකාශනයක් දීලා තියෙනවා x දාන 5යි කියලා. මොකක්ද ආදේශ කරන්නේ? මේ x දාන 5 කියන්නේ මේ x කියන්නේ නොදන්නා පදයක්නේ මම කිව්වා. අපි බීජීය ප්‍රකාශනයක් එහෙම නැත්නම් බීජීය සංකේතයක් භාවිත කරන්නේ මේ ඉංග්‍රීසි වලින් සිම්පල් ලකුණක් භාවිත කරන්නේ නොදන්නා පදයකට. මේ x කියන්නේ අඥාතයක්. ඒ කියන්නේ අපි නොදන්නා පදයක්. ඒකට 5ක් එකතු කරලා තමයි මේ තියෙන්නේ. මේ නොදන්නා පදයට 5ක් එකතු කළා. හැබැයි මේගොල්ලෝ අපිට ගානේ නොදන්නා පදය දෙනවා. මේ x කියන්නේ කීයද කියලා දෙනවා නම් අපිට ඒකට 5ක් එකතු කරලා මේකට උත්තරය ගන්න පුළුවන්. නොදන්නා පදේ x අඥාතේ x අපිට ගානේ දෙනවා නම් අපිට මේක විසඳන්න පුළුවන් x ට ඒ දීලා තියෙන අගේ ආදේශ කරලා. ආදේශ කිරීම මගින් ගැටලු විසඳන්න පුළුවන්. එහෙනම් නිකවදින්ම අපි ගානේ දීලා තියෙනවා x සමානයි 10 විට. මෙහෙම බලන්න x 10 විට x දාන 5 කියලා ප්‍රකාශයක් දීලා තිනවා මේකට ආදේශ කරලා විසඳුමක් ගන්න තියෙන්නේ. x සමානයි 10 විට x දාන 5ට උත්තරේ කීයද? x කියන්නේ 10 නම් x වෙනුවට 10 දානවා 10 ධන 5 ඒ කියන්නේ උත්තරේ 15ක් වෙනවා. අපිට ලේසියෙන්ම මේ විදිහට ආදේශ කරලා උත්තරේ ගන්න පුළුවන්. එතකොට ළමයි මෙහෙම ආදේශ කරන ගානක් ආවොත් අනිවාර්යයෙන්ම අපිට දෙන්න ඕනේ කීයද ආදේශ කරන්න කියලා. මේ x සමානයි 10 විට. ඒ කියන්නේ x වෙනුවට 10 දාන්න. x 10 වෙලාවට x ධන 5ට උත්තරේ කීයද? ඒක තමයි අපි මේ ගත්තේ 15යි කියලා ගන්නවා. තව එකක් බලමු. අපිට ගානක් දෙනවා t සමානයි මම ගන්නම් 8 විට t ඍණ 5 මේක විසඳන්න. t සමානයි 8 විට
t ඍණ 5ට මේ t 8 සමානයි 8 ආදේශ කරලා උත්තරයක් ගන්න. කලින් විදිහමයි t වෙනුවට 8 දානවා 8 ඍණ 5යි 8න් 5 ගියාම 3යි එහෙනම් අපිට උත්තරේ 3යි කියලා ගන්න පුළුවන්. දැන් t සමානයි 8 වෙන්න t ඍණ 5ට උත්තරේ 3යි. තව එකක් බලමු. මම ගන්නම් a සමානයි 10 විට 25 ඍණ aට උත්තරේ. a සමානයි 10 විට 25 ඍණ aට උත්තරේ කීයද? එහෙනම් a සමානයි 10 විට. a වෙනුවට 10 දාන්න. මම කලින් 10 ගත්ත නිසා මෙතන ගන්න මම ගන්න 5 කියලා. a සමානයි 5 විට 25 ඍණ aට උත්තරේ. එහෙනම් a වෙනුවට 5 ආදේශ කරනවා 25 ඍණ 5යි. ඒ කියන්නේ 25න් 5ක් අඩු කරාම උත්තරේ 20යි කියලා. මේ විදිහට අපිට අගයන් ආදේශ කරලා උත්තරේ ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අගේ ආදේශ ගන්න අපිට මේ විදිහට වීජ්‍ය ප්‍රකාශනයම දෙන්න ඕනේ නැහැ. අපිට වගන්තියක් දීලා තිබ්බොත් වීජ්‍ය ප්‍රකාශනය හදාගෙන අගේ ආදේශ කරන්නත් පුළුවන් වගේ. හරි. අපි ගානක් බලමු තනියම හදන්න. තග්ගල හදලා දෙන්න බලන්න. 19 දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන. පොඩි ගණන් තුනක් තියෙන්නේ. 19 දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන. 19 දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන. පළවෙනි ගානේ කොටස් තුනක් තියෙනවා. ඒ තුනටම x සමානයි 10 කියලා තමයි ආදේශ ගන්න තියෙන්නේ. පළවෙනි ගානේ ගණන් තුන කරන්න. මම විනාඩි දෙක තුනක් දීලා හදන්නම්. පොඩි ගානක් තියෙන්නේ 19 දෙක අභ්‍යාසයේ පළවෙනි එකේ ප්‍රමිලක්ඛාංක 1 2 3. දහනවේ දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන. ඒකේ කොටස් තුනක් තියෙනවා තුනම හදන්න. මම හදන්නම් හදපු නැති අය ඉන්නවනම් හදන අය තාම හදන අය ඉන්නවනම් හදාගෙන යන්න. බලන්න මම හැදුවට පස්සේ උත්තර හරිද කියලා. අපිට කියලා x සමානයි 10 විට පහත එක් එක් වීජ්‍ය ප්‍රකාශනයේ අගය සොයන්න. පළවෙනියට තියෙනවා x ධන 5. x ධන 5 x සමානයි 10 විට ලේසියෙන්ම ගන්න පුළුවන්. 10 ධන 5 ඒ කියන්නේ 15ක් වෙනවා. ප්‍රමිලකාංක 2 ඒත් x සමානයි 10 විටම x ධන 8. 10 ධන 8 ඒ කියන්නේ 18ක් එන්න ඕන. ප්‍රමිලකාංක 3 25 ඍණ x. x වෙනුවට 10 ආදේශ කරන්න 25 ඍණ 10 25න් 10ක් ගියාම 15යි කියලා එනවා. අපිට ඔය විදිහට පළවෙනි එකේ පළවෙනි ගණන් තුන හදන්න පුළුවන්. හරිනේ. එතකොට මේකේ තව ප්‍රශ්න තියෙනවා 19 දෙක අභ්‍යාසයේ 19 දෙක අභ්‍යාසයේ මේ ටික කරලා ගෲප් එකට දාන්න 2 3 දෙකේ කොටස් තුනක් තියෙනවා තුනේ කොටස් තුනක් තියෙනවා 4 19 දෙක අභ්‍යාසයේ 2 3 4 පස්වෙනි එකත් කරස් කමන්න පස්වෙනි එකත් කරන්න පස්වෙනි එකත් කරන්න එහෙනම් ඒ ටික කරලා ගෲප් එකට දාන්න. එතකොට මම දුන්නා 18 දෙක අභ්‍යාසයේ ගෲප් එකට කරලා දාන්න 19 දෙක අභ්‍යාසයේ අපි එක ගානයි හැදුවේ. ඒතර ටික කරලා ගෲප් එකට දාන්න. ඔයාලට පැවරුමක් වෙනම මම හදනවා. මම ඒක ගෲප් එකට දාන්න. ඒ ටික අපි කරමු. එතකොට වීජීය සංකේත
විජ්‍ය ප්‍රකාශන සහ ආදේශවල ඔච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ. ගොඩාක් ළමයි අමාරු කියන පාඩමක් ඇත්තටම බැලුවොත් අමාරු දෙයක් නැහැ මේකේ. පොඩි දේවල් ටිකක් තමයි අපිට කතා කරන්න තියෙන. අලුත් සංකල්ප ටිකක් තියෙනවා. අපි මේ ටික දැනගෙන අපි ගණන් හදාගෙන ගියොත් අපිට තේරෙනවා මේකේ ලොකු දේවල් දෙයක් ටිකක් නැහැ. අපිට දේශියෙන්ම ගණන් හදාගන්න පුළුවන්. එහෙනම් 19 දෙක අභ්‍යාසයේ ඉතුරු ටික එදිරිදි කරන්න කරලා අනිවාර්යෙන් ගෲප් එකට දාන්න ඔයාලගේ ඒ කැපවීම ඒ උනන්දුව මත තමයි මේක ඉස්සරහට තීරණය වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ 19 දෙක අභ්‍යාසයේ ඉතුරු ටිකයි 18 දෙක අභ්‍යාසයේ ඉතුරු ඔක්කොම ටික මම කරන්න කිව්වා ගෙදරදී. මේ 18 දෙක අභ්‍යාසයයි 19 දෙක අභ්‍යාසයයි කරලා අනිවාර්යයෙන්ම ගෲප් එකේ ඉන්න අය ගෲප් එකට දාන්න